බුදුරජාණන් බුද්ධත්වයේ ලබා පෙළානේ උන්වහන්සේ විද්‍යාවුදපාදී කියලා වචනයක් පාවිච්චි කළා. විද්‍යාවුද ධම්ම සත්‍ය දේශනාවේදී ප්‍රකාශ කළා. උන්වහන්සේ පිළිවෙලින් කිව්වා මට විද්‍යාව උපන්න. මේ විද්‍යාවේ කියලා කිව්වේ මොකක්ද? අදහස සාර්ථක කර ගැනීමට නිවැරදි අවශ්‍ය වෙන උපකාර වෙන නිවැරදි ක්‍රමයටයි විද්‍යාව. අදහස සාර්ථක කර ගැනීම සඳහා උපකාර වෙන නිවැරදි ක්‍රමය දැනි ක්‍රමයට කියන ඕන දෙයක විද්‍යාව. දැන් මේ ආපරණයක විද්‍යාවක් තියෙනවා. මොකද හොඳට ඒවා ඇහිලා එන විදිහට ඒක කලන්දයි කපන්නයි එන්නේ දැනගන්න. නැත්නම් ඒ විද්‍යාව හවුතුළු රාජ නැහැ. අන්න ඒ වගේ විද්‍යාව කියන શબ્දය තුලින් මේකේ නිවැරදි ක්‍රමය දෙන්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ වදාළ විද්‍යාවේ මොකක්ද කියන්නේ? ඒකේ අදහස සැප විඳීම සඳහා. ඒ සැප විඳීමේ සත්‍යයට ජීවිතේ ගන්න මොන ක්‍රමයේද හරි ක්‍රමය. ඉතින් ඔය හොයමින් ඉන්නකොට උන්වහන්සේට මෙන්න මේකයි හරි. දැන් මේ විද්‍යාව සූත්‍රයේ වෙනවා ඒකේ පිළිවෙල. ඒකේ ක්‍රමය දෙන්න. ඒ ඉස්සෙල්ලා මොකක්ද වෙන්න ඕනේ ඊළඟට මොකක්ද වෙන්න ඕනේ ඔය ආර්ය ශ්‍රාන්ති මාර්ගය කියන්නේ මොකක්ද? ඒ විද්‍යාවට අයිති කොටස් 8. ඒකට මෙතන 10ක් වෙන් කරනවා. මේ 10 එන්නේ මොකද්ද ප්‍රතිඵලක් 1. ඒකට 10ක් වෙනවා. අර ක්‍රමය තමයි නිවැරදි ක්‍රමය තමයි අතනින් ඉදිරිපත් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක නම කීය පෙරලා හරියටගේ මගයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඔය කියවට ඔක විද්‍යාත්මක ක්‍රමය හොයාගන්න තුරු අපිට ප්‍රයෝජනයක් ගන්න බෑ. දැන් බලන්න මෙතන කියනවා සම්මා දිට්ඨිය කියලා සම්මා සංකප්පය කියලා සම්මා වාචා සම්මා කම්ම සම්මා ආජීව මේ පිළිවෙලින් මොකක්ද ආවේ? ඉස්සෙල්ලාම තමන්ගේ ජීවිතේ නිර්මුල් දුකට එළන සත්‍යයි දුකින් බේරෙන්න. කොයි විදිහට ඒකට හිත යොදන්න ඕනේ කියන එක තමයි සමාධිය. ඒක දැනගන්න. කොයි විදිහටද ඒක හිත යොදන්න ඕනේ. ඒකට මෙන්න මේ විදිහට හිත යොදන තුරු කවදාකවත් සප සංවිධානය සිද්ධ වෙන්නේ නැහැ. අනේ ඒව තේරුම් ගැනීම සම්මාදිට්ඨිය කිව්ව. ඊළඟට ඒවා හැම එකක්ම හිතලා ධාරණයට ගැනීම සම්මා සංකප්පය කිව්වා. ඊළඟට ඒ සමාගේ ධාරණයේ තියෙන ක්‍රමයට ඒ ධාරණයේ තියෙන ක්‍රමය ඒ වට්ටෝරෝධි අනුව සමාගේ වචනයි ක්‍රියාවලිය දැන් සංවිධානය කරනවා. ඒකට දැන් මේ මොකද්ද මේ වෙන්නේ? ඒ විද්‍යාව උදපාදි කියපේකේ ප්‍රධාන කොටස් ටිකයි මේ වෙන්නේ. මෙන්න මේකයි විද්‍යාව කියන්නේ. එතන මේක කරන්න ඕනේ ඊළඟ මේ ධාරණයට වැටෙන්න ඕනේ. ධාරණයට විභාගත්ව ආවිච්ඡේද ගන්න ඕනේ. ආවිච්ඡේද අර ගන්නකොට ආජීවය කියන්නේ ජීවත් වීම ඉතාම පිරිසිදු බවට පත් වෙන්න ඕනේ. එතකොට දැන් වචනේ ක්‍රියාව අපි වචන කතා කරනවා ක්‍රියා කරනවා. ඔය දෙක විතර ඒ සම්මා ආජීව ස්වરૂපයේ සාර්ථක කිරීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට යාගේ හැම හුස්මක්ම එතනයි සාර්ථක. හැම හුස්ම වාරයක්ම පිරිසිදු ඇතුල් වෙනවා. ඒකට පිරිසිදු ඇතුල් වීම පිරිසිදු ඒකට හුස්මේ තියෙන මොකද්ද පිරිසිදු? ඒ කියන්නේ හැම හුස්ම වාරයක් පාසාම අර කිව් සම්මාදිට්ඨි ස්වરૂපය පවත්වමින් හුස්ම ඇතුළට යාමේ පිටවීමේ අවස්ථාවවලදී ඒ தත්ත්වය දරාගෙන ඉන්න ඕනේ. ඒ දරාගෙන ඉන්නකොට වෙන්නේ මොකක්ද? අර සමාධි හැම චිත්තක්ෂණයක්ම ඊටාම සීමාව ඉක්මවන නරක කරන දුක්ඛන මට්ටමට යන චිත්ත වේග පාලනය ගානකට පාලනය වෙන හොඳ ගාන. ඒ හොඳ ගානට පාලනය වෙච්ච ඒ සිතේ රශ්මිය ආස්වාදයේ සම්බන්ධතාවය ලබාපු ලබන හැම අණුවක් රූප කලාප වර්ග 28ක් තියෙනවා. ඒ 28ම ඒ අපේ
ඒ රූප කලාව කියලා කියේ එක එක ශක්තිය ඇති කර්ම. ඒවට කියන්නේ රූප කලාව. ඒක බෞද්ධ භාෂාව. ඉතින් ඒක එක එක ආකාරවල සකස් වෙච්ච කාමස්කන්ධම් ශක්තිය ඇති ඒ අනු මේ මුළු ලේ දහසේ තියෙනවා. අපි මේ ඉඳලා තියෙන සාමාන්‍යයෙන් දලවසේ ඒවා මෙතන ගණන් ගන්න මේක සිවුම් දෙවිලා. ඒකට ඒ ලේ දහසේ තියෙන හැම කොටසක්ම අර මේ හඳවතට යන. හඳවතට ගිහින් හඳවතින් තමයි විසුරුව. ඒකට හඳවතට ගිය හැම ලේ ධාතුවකම තියෙන මේ රූප කලාපයන් නරකේවා හොදේ ඒවා පිළිල අර ඒ අවස්ථාවට ඒ සිතෙන් උපදවන චිත්ත ස්වરૂපයේ ආස්වාදය වල හොඳ වෙනවා. හොඳ වෙනවා කියන්නේ හොඳ ඒවා උපදිනවා. නරකේවා පිළිනවා හොඳ ඒවා. දැන් කාටත් තේරෙන්නේ නැති ඒක විද්‍යාත්මක මේ හදනම ඔස්සේ එතකොට එකක් සත්‍ය වෙන්නේ උපකාර වෙන්නේ ඔන්න දැන් කොතෙන්ද ඇවිල්ලා තියෙන්නේ. කොතෙන්ද આવුවාම එයාට වෙන්නේ මොකද්ද? අර මුළු සිරුරේ නරක වැඩ. ඒකන් දොරොස් වැඩ, දුක් දෙන වැඩ. මුත්‍යෝදය දුන්න කාම ශක්තිය. මේ ගමනට දැක් නැගින්නේ නැති තත්ත්වයක හැම ලේ දහතුවක් ලේ කොටසකම ඒවා අතෙන් දැවිච්චයි සුද්ධ වෙන්නේ. ඔන්නය සාහසකෙස බලනකොට අපිට අර නිරන්තරයෙන්ම හොඳ හිත් වලින් ඉන්නේ ප්‍රයෝජනෙ තෝරගන්න පුළුවන්. ඒ එතන වෙන සිද්ධිය ගන්න. අර එක්තරා ප්‍රමාණයක ලේ නිරන්තරයෙන්ම යන ගමන් නැවතින මේ ලේ හැම වෙලෙම ලේ පවතිනවා කියන්නේ. මේ ලේත් එක්ක සම්බන්ධ වෙන ඒ ලේ ආශ්‍රය කරගෙන උපදින සිත තමයි අර අනු පෙරලන්න උත්සාහ කරන්නේ. අරෙහි තියෙන කකුල් වල ඔලියේ සෑම තැනම ලේ ගන්න තියෙනවා. නමුත් පෙරලෙන්නේ අතන සිට විතරයි සාර්ථක. එතනින් ඇවිත්යි සුද්ධ කර කර යන්නේ. එතකොට අපි කියමු ඔන්න වාර 3ක් හොඳ හිත්පාන. අදිච්චෙන් නරකිට පාන. එතකොට අර වාර 3 අහුවෙච්ච ඒවා හොඳ වෙලා යනවා. අර වාරේදී අර සිටේ හදවතේ සිටලේ ටික නරක. ඉතින් දැන් අපි කරන්නේ හොද මඩේ ගන්න. ඔන්න එක කාලයක් එක ටික වෙලාවක් ඔන්න අටීමස්මින් කායකේ සාලෝමන තදන්තා කීටි කිව්ව ඉන්න මොකක් හරි කිවි කොට කරලා. ඉතලා ඔන්න මේ වෙලාවේදී ටික හොඳට හිටි. උණු ගම ඈබා. අපි මේක කරා මොකක්ද කෑ ගැහිලා කරන්නේ. අපා ඔක්කොම කාලා. ඒ මොකද අතන සියල්ල අත්තරමින් ඉන්නවන්දලා මහානුගාරෝ ටික කරලා. අන්න එතන. ඔන්න ඕකයි අතරක් නැති. පරතරයක් නොතබා. නිරන්තර මේක කෙරෙන්න ඕනේ කියලා මම අපි කියන්නේ දෙවිවාරයයි. ඒකෝද අපි කියන්නේ අපේ ප්‍රකල්පන කමේ හැටියට. අපට අමාරුයි ඔය කියන විදිහට එක එල්ලෙම උගාලා පරිචර්යාව වගේ කරන්න බෑ. නමුත් වැඩි හරිය අන්නමයි ඒක කරගන්න. පුළුවන් තරම් මල්ටක නැති වෙච්ච වෙලාවට මොන හරි හේතු නිසා අපිට යන්න පුළුවන්. අර මතක් වෙච්ච වෙලාව ඒක කරගන්න ලෑස්ති වුණොත් වෙන්නේ මොකද්ද? වැඩි හරියක් හොඳ වෙනවා ටික හරියක් නරක. ඒකවලට වැඩි හරියක් හොඳ වෙනවා ටික හරියක් නරක වෙනවා කියන්නේ අරවත් ඉතින් මේකේ තලවම් වෙවි යන ගමන් ඒවට අවස්ථාවක් ලැබෙනවා හොඳ වෙන්න. ඉතින් එහෙම හොඳ විදි යන පුද්ගලයාගේ සම්මා වායාම ඒ මන් කලින් ගිය පාරේ වා සම්මා වායාම හැදෙන්නේ. එතන සම්මා වායාමයි විරියයි කියලා කුසල පක්ෂයට බලපාන. විරියක් ගැන කියනවා වායාමයක් ගැන කියනවා. දැන් ඔක ආවම කියන්නේ මොකක්ද? දෙකයි. එන්නන්නේ. දෙකනේ. ඔය ඔක්කොම එක. එතකොට මුළු බණ පොතම ඔය ඔක්කොම බුදුහාමුදුරුවෝ කියනවා ඉතින් තෝරන්න දෙයක් නෑ. එහෙම නෙවෙයි විද්‍යාවක තියෙන්නේ සිතෙන් සිතට විග්‍රහය තියෙන්නේ. ඒ මෙහෙමන් තමයි පුරුදු කරලා තෝරගන්න බෑ මොනවද කියන්නේ. මේ සම්මා වායාම කියන්නේ නාබිකෝ යම් කෙනෙක් හොඳට විටමින් D අරවයි මේවයි තියෙන නරකාදී කාර. මේකේ ශක්තිය ගත්තා. දැන් එයා හැමිස්සම උඹලා ඉන්නවා. ඒක තමයි යාගේ වායාම. වායාම කියන්නේ ඇතුලේ සකස් වෙන ශක්තිය කියන්නේ. ඇතුලේ සකස් වෙන. ඒකවල
ඒ විදිහ ඒ විදිහ සකස් වෙච්ච ශක්තියකින් අවස්ථාව පැමිණි විට අර ඒකට දෙන්න අර වතුරට දෙන පාරේ තියෙනනේ බරක් මහමදලා අරුණු අනිලා ඔක්කොම ඉන්නේ තියෙන බරක් මේ වෙන්නේ. ඒකද ඒ කියන්නේ පාරේ බර. ඒ බර යන්නේ කොහෙද? අර වා ඇතුලේ තියෙන ශක්තිය. ඒ ඇතුලේ තියෙන ශක්තිය ඒ වෙලාවට අරකට යොදන වේග බලය තමයි දිරිය. ඒකට වායාම ක්‍රියාවට වැටෙන වෙලාවේ ඒ ක්‍රියාවට අවස්ථාව. දැන් අපි කියමු දැන් හොඳ ශක්තිමත් බොක්සර්. අර එන්නේ යන්න කියලා මේව තල්ලු කරන්නේ. එයා ඒ තල්ලු කරන්නේ අර ශක්තිය කොටසක් වෙනවා. මිනිහෙකුට නහය කඩින්න ගහන පාර වගේ සර නැහැ. අරකටත් අතෙන්දත් ඔක්කොම ඇතුලේ තියෙන ශක්තිය අවස්ථානුකූලව පාවිච්චි කරනවා. එතකොට වායාම එකක්, වීර්ය එකක්, විරිය චෛතසිකයක් කියලා කියන්නේ ඉදිරිපත්. විරිය චෛතසිකයක් කියනකොට ඒ වෙලාවට සිතේ යෙදෙන හොඳ වැඩ කිරීමේ ශක්තිය දෙන කොටස. ඒක කියන චෛතසිකය. එතකොට කොයි පැත්තෙන් දෙල්ලුණත් අපෙන්ද එන්න ඕනේ. ඒකට මේ සම්මා වායාම කියන්නේ මොකක්ද? කලින් නොතිබුණු ශරීරයේ නොතිබිච්ච ජවයක්. අලුතෙන්ම හැදිච්ච ජවයක් තමයි මේක සම්මා සාගත වචනේ දැන්. ඒක යහ. දැන් කියන්නේ මොකක්ද? මිච්ඡා කියන්නේ කබල් ශක්තියක් අපිට මිනිහෙකුට කබල් ශක්තිය කියන්නේ ඕනම මිනිහෙකුගේ කුණු අවසන්ද සුදුම පුළුවන් කාරකම. මේ මිනිහාගේ හොඳක් හිත නෑ මොන හොඳක්ද ඕන්නේ කියලා එක පාරට එක මකවලා නරක අන්නක් කරන්නේ අන්න අතනක් තියෙනවා. ඔහොම අවුස්සවුස කියන ශක්තියක් අපිට තියෙනවා. මේ මිනිහානේ එහෙම කියන්නේ නරකයි මිනිස්යානේ ආවල්ද දෙයක ඒකත් නරකට හදනවා. ඒ මොකද මිච්ඡා වායාම කියන්නේ වැරදි ශක්තියකුයි තියෙන. වැරදි ශක්තිය බව දන්නේ කොහොමද? නරක අහිතකර ප්‍රතිඵලයි අපේ මේ ශක්තිය පාවිච්චි කරලා කරන්නේ ලැබෙන්නේ. නරක ප්‍රතිඵල. ඒක නිසා වැරදි ශක්තිය කියන්නේ. ඒක නිසා වැරදි ශක්තිය. ශක්තිය වැඩක් නැහැ. එතකොට සම්මා වායාම කිව්වහම අනුප්පන්නානං කුසලානි දී පාළියෝ නෑ. නිකන් මේ නෝපන්නා වූ කුසල් ප්‍රතිවීමත් උපන්නා වූ කුසල් පවත්වා ගැනීමත් උපන්නා වූ අකුසල් නැති කිරීමත් නූපන්නා වූ අකුසල් ඒමට ඉඩ නොදීම. ඔන්න අර ඒ කියන්නේ අර ඇතුලේ ජවය. ඒ තියෙන පෙරුම්කාරකම් ටික තමයි කියන්නේ. එතකොට ඒ වායාම හැදෙන්නේ කොහොමද? ඒ වායාම හැදෙන්නේ අර සම්මා ආජීවයේ කියන ඒ ආජීවය සම්මා ආජීවයේ පදනම් කරගෙනයි සම්මා වායාම හැදෙන්නේ. ඒ කොහොමද ඒක හැදුනේ? අර හදවතට එන දැන් අපි හැම කෙනෙක්ම අපේ ජවය පාවිච්චි කරන්නේ ලේ ධාතුව. අනිත් ඒවා එකට කියන උදව්වට හිටියට ලේ ධාතුව තමයි ඒක කොතන හරි පිරුණොත් දැන් ඇහැට ලේ යන්නේ නැතුව හිටියොත් ඉන්නේ නැහැ. කනට ලේ යන්නේ නැති හිටියොත් ඇහෙන්නේ නැහැ. ඒ මොකද ඒවා වැඩ කරන ස්නායු පිළිලා හොඳට තියෙන්න ඕනේ. ඒක නිසා මුළු ලේ ධාතුවේ තමයි මේ අපේ මේ සුද්ධ ශක්තිය මතු කරන්නේ. එතකොට ඒ හැම ලේ කොටසක්ම ආශ්‍රිතව තියෙන අර රසායනික බලය පිරිසිදු භාවයට පත් කරපුවා. ඒක හොඳට දැන් සාමාන්‍ය ශාරීරික විද්‍යාවෙත් උගන්වන්නේ ඒ අඳවතේ එක කොටසක් තියෙනවා කිලුකුලේ බාර ගන්න. එක කොටසක් තියෙනවා ඒලේ සුද්ධ කරලා පිට කරන. අන්න එතනින් දල වශයෙන් එතෙන්දි පොඩි ශාස්ත්‍ර පොඩ්ඩක් අහු වෙනවා අපිට. මේ සුද්ධ කරන තැනකුත් මේ හඳවතේ තියනවා කියන්නේ. අපි මේ සුද්ධ කරනවා කියන්නේ ඉතින් ඔය සීනි නැතුව ඔය අරවන අනම්මනක් නැතුව. සීනි හැදෙන්නේ කොහොමද කිව්වොත් ඔය මූල ධාතු වලින් තමයි. ඒවා කිසිම කිසිම වෙනසක් කරන්න බෑ. ඉතින් ඒක තරම් දුර අපිට ධම්ම සිතිවිලි හදලා මේ දෙද නැති කරගන්න සිතිවිලි බල හදන්න බැරි වෙන්න පුළුවන් ඒක වෙනපත් යක්. ඒකට ඒ සම්මා ආජීවය තුලින්
සකස් වෙනා වූ ඒ ලේධාතුවේ පරිසුද්ධතාවයේ තියෙන ජවය අර කබල් වැඩ කිරීමට උපකාර වෙමින් ඉදිරිපත් වෙච්ච ජව ශක්තිය අඩු වෙනවා. දැන් නරක වැඩකට යොදවන චිත්ත ශක්තියේ උෂ්ණත්වය එක ගන්න. ඒකට හොඳ වැඩට එච්චර උෂ්ණය අවශ්‍යයි. සෞම්‍ය උෂ්ණත්වයකින් මේ තියෙන හොඳ වැඩ කළ හැකි. හැම එකටම සෞම්‍ය උෂ්ණත්වයකින් බලන්න. අන්නේ ඒ සෞම්‍ය උෂ්ණත්වය සඳවන ඒ ප්‍රමාණයට කාම ශක්තිය තැන්පත් වෙන එක නිකන්ද තැන්පත් වෙන විදිහට අපි අර නරකානු පෙරලලා හොඳ අනුහබ කොහෙන්ද හිතෙන්නේ හදලා ශරීරයේ වැඩි 100ට වැඩි ගාණක් 70ක් 80ක් 90ක් වෙනකොට වෙන්නේ මොකද කෙනෙක් ඇවිල්ලා ආවලාගේ වැරදි ආවලාගේ මහත් කැතමිනියා ඒකට මෙයාට හිතෙන්නේ මොකක්ද අනේ මේ කියන්න හොඳ නැහැ මිනිස්සුන්ගේ කැතමිනිය කියන්නේ මුළු ජීවිතේම එන්නේ කොච්චර හොඳ වැඩ කළා ඇද්ද කියලා මෙයා ඒක පන්නගෙන අර මිනිහාගේ හොඳක් හොයන්න හිත පහළ ඒ මොකද ඒ සම්මා වායාම අර කියන ඇතුලේ ජවය හොඳ වැඩ කිරීමට තරම් බල සම්පන්නව හැදිලා තියෙන බවට සාක්ෂිය මේ හැම අපේ ජීවිතය ඇතුලේ සියලු දේ හොයන්න තියෙන එකම මාපකය තමයි මිනින්දන්න තමයි අපේ හිතෙන් තමයි අපි දැනගන්න ඕනේ මේකේ මගේ தත්ත්වය මොකක්ද කියලා. එතකොට අර ඔය උසස් මානසික මට්ටම් දියුණු කරන උත්තරම කාගෙන්වත් ගිහින් අහන්නේ නැහැ මේ කොහොමද මන් දැන් හොඳද කියලා අහන්නේ නැහැ. ඒකට කියන්නත් බෑ. එයා බලනවා එයාගේ සිතිවිලි පහළ වෙන්නේ කොහොමද? ලෝකේ නරක එක්ක සම්බන්ධද හොඳ එක්ක සම්බන්ධද? කෙනෙක් ගැන හිතනකොට ඔහුගේ අගුණද හිතන්නේ ගුණේ. නැත්තම් ඔහු අගුණ වලින් නිර්දෝෂ කරන්නේ. ඔන්න ඔය විදිහේ නරක හොඳ පැති දෙකකින් වඩා හිත වැඩ කරන පැත්ත බලනකොට වායාමයේ හැටි සම්බන්ධ තේරෙනවා. එතකොට ඒ සිතිවිලි අපි හිතනවා නෑ ඒක මම ඕනකමින් හිතුවා කියලා. ඕනකමින් හිතුවා. කවදාකවත් ඒක කරන්න බැරි වැඩක් අනාත්මවාදයේ සත්‍යතාවයේ උඩ අපට කරන්න බෑ. ඒක තේරෙන තැනට හේතු ප්‍රත්‍ය සකස් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියලා නැහැ මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා ඔබ කොහොම නවත්තලා හිටම ඒක නවත්තන සත්‍යයේ ජීවිතය ගනින් කියලා බුදුහාමුදුරුවෝ. දැන් අපි එක තැනක ගියාම පතුම් මරන්න හොඳ නැහැ කියලා ඒක දෙල්ල මේකක් නැති ඉන්න පුළුවන්. මේක තැනක ගියාම ඉතින් කරන්නේ. ඒක නෙමෙයි නියම ක්‍රමය. කොටින් ගියවන මට මිරිකන්න බෑ. ඒකයි මම කරනවා නෙවෙයි කරන්න බෑ. කරන්න ජවයේ මයි ළඟ නෑ. ඒකයි ජව රහත් වෙච්ච උත්සමිය කතා කළේ අන්නේ ප්‍රකාශයයි හැම තැනදීම කතා කරලා තියෙනවා. ජනපද කල්යාණේ ඕන වෙච්ච නන්ද කුමාරයෝ අවසානයේ රහත් වෙලා කිව්ව පිළිතුර මොකක්ද? ස්වාමීනි මන් දැන් වැඩේ හැර රහත් වුණයි කිව්වේ නෑ. උන්වහන්සේ මොකද්ද ස්වාමීනි මට ජනපද කල්යාණේ ගැන හිතෙන්නේ. ඔබ වහන්සේ අර පොරොන්දු වෙච්ච අය ගැනවත් මට හිතෙන්නේ නෑ කියන්නේ ඒලා ඕනේ කියලා මට ඒ හැඟීමේ මට එන නැතුවකම ඒ නැතුවකම නැහැ කියන්නේ ඕනේ නැහැ මොනේ කත්ත මේ මට ඒලා නැතුවට දැන් හොඳයි ඒලා ඕනුනේ මං හොඳ කරගන්නයි කියලා හිතාගෙන නමුත් දැන් ඒලා නැතුවට මට දැන් හොඳයි ඉතින් දැන් හොඳ තියනවා නම් මොකද තවත් කෙනෙක් අන්නේ නීතියට දැන් මට දැන් හොඳයි මේ අය හොයලා තින්නේ මට හොඳ නැතුව ඉඳලා තියෙනවා ඒක නිසා උදව්වක් ගන්නයි ඒක උදව් දෙන්න. දැන් මට උදව් ඕනේ නැහැ මට දැන් හොඳයි ඒ හිතාපු සිතිවිලි දැන් හොඳට මගේ ප්‍රීතිමය සුඛමය සත්‍යෙ මයි සිතිවිලි පාලනවා දැන් ඔච්චර ඕනේ. දැන් ඒක ඉවරයි. අන්නේ ඒක සිතෙන් සිතෙන් දැන. අන්නේ එකෙන් කියනවා අර සමාජයේ සිතිවිලි වල යම් කිසි හොඳ හෝ නරක ස්වභාවයක් දැනෙනවා නම් ඒ සිතිවිලි මත කරපු අර කියන්නේ වස්තු රූප කියන්නේ ඒ වස්තු රූපේ කියන්නේ සිත පහළ කිරීමට උදව් කරන රූප කලාප ඒ රූප කලාපයන්ගෙන් එවල තියෙන්නේ මේ ප්‍රමාණයේ ශක්තිය ඒ රූප කලාප වලින් නිකුත් කරපු ශක්තිය තමයි මම මේ හිත කියලා කතා කරන්නේ
ඒකට ඔය හිතේ නැහැ අර දරුණු ක්‍රියා කිරීමේ පුළුවන්කම. ඒක ඕකේ තියෙන්නේ තම සෞම්‍ය ක්‍රියා කිරීම පුළුවන්. එතකොට මේ රූප කලාපවල තිබිලා තියෙන්නේ මේ ගානට ක්‍රියා කරන්න පුළුවන් ශක්තිය විතරයි. තේරුණාද? ශක්තිය. වාසක මාත්‍යන් තේරෙනවද? ඒ ශක්තිය විතරයි. ඒන් එහා තිබිච්ච ශක්තිය නැතිලා. කොහොමද නැතිලා? නැතිලා තියෙන්නේ සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත කියන ඔය හතර පදනම් කරගෙන සම්මා ආජීවයේ හැදිච්ච එකේ ප්‍රතිඵල තමයි මේ ශක්තිය මට දැන් තියෙන්නේ. ඒක තුලින් එන හිතවිලි වල තියෙන්නේ මහා ආස්වාද රසය. කිසිම ලෝකේ වරදක් මට පේන්නේ නැහැ. කිසිම ලෝකේ හොඳක් පේන්නේ නැහැ. සාමාන්‍ය ඒ වස්තු වල තියෙන ශක්ති ක්‍රියා කරනවා පේනවා. ඉතින් ඒ වස්තුව එහෙම කරයි, අර වස්තුව එහෙම කරයි. ඒ මොකද ඒ වස්තුවේ තියෙන ශක්තිය. ඒ වස්තුවේ තියෙන ශක්තිය. ඒ වස්තු වලට ඒකයි මට ඇති හොදක් කොහොමද කියන්නේ. අන්න එතනට හිත එන්නේ අර මධ්‍යස්ථ තත්ත්වයෙන් වැඩ කරන සාප ගුණය අරය ගැම්පෙන්නේ. ඒ ගැම්පෙන්නේ. ඒ කියන ධර්මයේ වෙච්ච ශරීරගත වෙච්ච ඒ සකස් වුණා වූ ඒ රූප කලාපයන්ගේ වැඩි බහ. ඉතින් ඕක අපි දැන් මේ කටින් කියනවා. නමුත් ඕක බොහොම උත්සාහයෙන් කියන්නේ ඒකකින් කලක් කරගෙන ගන්න. කලක් කරන්න වෙලා තියෙන්නේ මොකද? අපි දන්නේම නැහැ. අපට ඕන එකක් නෑර සිටිවිලි හොද කරන්නේ. නමුත් අපි එකක් නෑර සිටිවිලි හොද කරන්නේ කියලා ඉතින් බොහොම කල්පනාවෙන් ඉන්නේ. නමුත් අර නරක සිටිවිලි පහල කිරීමට උපකාර වෙන රූප කලාපයන් සම්දානම් තියෙන නිසා නරක සතහන් තියෙන නිසා අර බාහිර මොකක්ද ආපු හැටි සුරුස් දාන නරක වෙන තාමම දන්නේ. රබෝයි උන්දලාලා කියලා තමයි නෑ ඒ උන්දට කිසිවක් නැහැ. පස්සේ උන්දට මොනවා හරි සාමාව දෙනවා ඉස්සෙල්ලා ඒ උන්ද. කියලා උන්ද ඉස්සෙල්ලා නරක කරගෙන තමයි. අන්නේ ඒක මුකින් දාලා. ඒකම ඒ අර සංහාරය කියන්නේ ඉස්සෙල්ල හරිගස්සපුවයි කාසු කරපුවා මේ සම්පත් කරපුවායි ඒ තරම් ලේසියෙන් කරන්න බෑ මේ සමහරු දැන් මේ විදිහට මම මොකක් හරි හත්යක් ගන්න ඕනේ කියලා වීර්යය කරනවා. වීර්යය කරලා ඉඳගෙන නැගිලා ඒක කරන්න බෑ කියලා යන්නේ. ඒ මොකද අර මේ ක්‍රමයෙන් දැස්ස මේ තන්න. මේක හිමින් ඒක තමයි අපි කියන්නේ දිවාරය. ඒක තමයි පුළුවන්. හිමින් කොම්මුගේ. ඔය කොරොත්තු දෙන්නට විදිහට කරන්න ගියොත් එයා දැන් පිටින් ඒක අනුගලා ගන්න වැඩක් වෙනවා. හිමින් දවස මුළු දවසේ. ඔය වැඩේ කරනකොට අර ඉස්සර ගැටුවා වගේ 100ට වැඩි ගාණ වර්ධනය වෙන්න පටන් ගන්නකොට කොයි මේ ඇති මේ ආත්මෙදි මෙච්චර කරගත්තා දැන් මේ උදව්ව නම් කවදාකවත් නැති වෙන්නේ නැහැ අනාගතයේදී මේකට යන්තම් කවුරු හරි කට්ටු කරපැති මේක පටන් ගන්නවා දැන් ඒ ලාභේ තමයි අපි පාවිච්චි කරන්න සකස් කරන්නේ දැන් මේ කාටත් කට්ටු කොල්ල දැන් මෙහෙම එකක් තියෙනවා දැනිච්ච ඇටි කඩාගෙන බිඳගෙන මේ වාඩිලා ඒ මොකක්ද ඉස්සර හදාපු සම්මාවාය නැතුව මම ගෙන්නුවත් නෙමෙයි මෙයා උන් හොක් ගන්න. මම ගෙන්නුව නෙමෙයි මේ. මගේ සමර්ථකමක් නෙමෙයි මේ. Tamande තේරෙන ඒකට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒක ලබා ගන්න අර අතීතයේ ගුරුව නිසා මේක කන්න නොයලා. ඒක නොකන ඉන්න බෑ. සාක්ෂියක් තමයි මේ. ඒකද යශකුල පුත්‍රයා. බුදුහාමුදුරුවෝ ගව ගන්නක් දුර හිටියේ. අර යශකුල පුත්‍රයා සංසාරේ ඔය සම්මා වායාම බුදුවරු ඉදිරියේ බුද්ධ කාලවල ඉඳලා පුරුදු කළා. ඇවිල්ලා මේ ආත්මේ එයා හැදි ගැටි හොඳ කරුණෙක් වෙනකොටම සිද්ධාර්ථ කුමාරය වගේම සතුටින් කියනවා. එයාට මානිකා තුනක් තිබුණා. අර විදිහම. නමුත් ඔහොම වුණ ගමන් යශකුල පුත්‍රයාම දන්නේ නැහැ පාරට බහලා යන්න. මේ කොහෙද යන්නේ මොකටද යන්නේ මොකද දන්නේ. මේ ගියා. ඒ යන ගමන් මෙයා හැරුණේ කොහෙද? හැරි යන්නේ බුදුහාමුදුරේ ඉන්න පැත්තට. නැත්නම් බුදුහාමුදුරු පණිවිඩයක් දෙවුවත් නෙමෙයි. අන්න අද යක යනවා දෙන්න ගන්න ඕනේ කිව්වත් නෙමෙයි. බුදුහාමුදුරු දන්නවා චිත්ත ශක්තිය වැඩ කරනවා.
බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ දන්නවා දැන් මොන්නේ යටිකුල පිටද දෙන්නේ. ඔන්න දැන් එනවා පාරාල. උන්වහන්සේ ඉමහනේ සක්මන් කරනකොට මේ අනන්ත පාරවල් තිබුණා. කොහොම ඇවිත් කොහොම වෙලා ඉන්න බුදුහාමුදුරුවෝ සක්මන් කරන හරියේ පාර කිව්වා. ඒක බුදුහාමුදුරුවෝ කතා කරලා යනවා. ඒකට ඇහිලා බලන්න තමයි අන්න සම්බන්ධකම් ඇති කරන්නේ. මේ කොහොමද උද්දර ලෙසින් සම්මා වායාම ජීවිතය ඇතුළත සකස් වෙලා අතිතාම දුර ලෝකයේ කොතන හරි තිබුණා නම් හොඳ ශක්තියක්. ඒ ශක්තියට අර විදිහට ආකර්ෂණය වෙන්න මෙයාගේ අවදි. හරියට අර විකට්ට දාලා වතුරට ආන්දන් කාලා මෙහි අල්ලනකොට විකට්ට මේ හොයාගෙන ඉන්නවා මොකද? විකට්ටේ ඉන්නේ කාන්දමට ඒක විකට්ටේ කාන්දමේ සමාන ආන්දම් වර්ග තිබු. නැත්තම් විකට්ට එක જાතියක් මේක එක જાතියක් වුණා. ඒක එහෙමම තියෙනවා. අන්න ඒකයි මේක බලපෑම විද්‍යාව උදපාදි කියන කතාවේදී ආරවත්කම මේක අනාත්මවාදී වචනේ උන්වහන්සේ ස්ථිර වශයෙන් කියන්නේ මොකද? අපි කරනවා නෙවෙයි ධර්ම ශක්තිය වැඩිච්ච හැටි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා අපිට තියෙන ධර්ම ශක්ති සංවිධානය වෙන්න ඒවට පුළුවන් තැන් වලට මේවා හේතු කර වැඩේ කෙරෙන්න අරින්න එකයි. ඒක වැඩේ කරනකොට ප්‍රමාණයට මේවා සාර්ථකව කරයියා. ඒක ඇතුලේ කරන වැඩ. අන්න ඒ සත්‍යය ජීවිතය ඇතුලේ සංවිධානය වෙනකොට මොකද මේ දැන් මේ බොහෝ දෙනෙක් පුදුම අහන සත්‍ය කියනවා කියන එක. හරි හතුරුදායකයි. ඒ මොකද එයා කියනවා මේ ඉස්සර මෙහෙමයි දැන් මේ. ඒකට දැන් මම මම අහනවා ඒ සම්සිය නොකර ඉන්න. නැහැ ඒක නොකර ඉන්නේ කියලා කියන්න බෑ. එහෙම කරන්න හිතෙන්නේ. හරි ඉස්සර කරපුවා ඒක කරන්න හිතෙන්නේ නැහැ. අන්න ඒකට තමයි සම්මා ආයාම කියන්නේ. ඒක සම්මා පැත්තේ කතා කරන්නේ. එහෙම නැත්නම් ඒවා කරන්නමයි මත හිතෙන්නේ කියන්නේ ඒකට කියන්නේ මිත්‍යා. ඒකට සම්මා මිත්‍යා කියන්නේ තමයි අනාර්ථකාරී දේ. ඒකට පැත්තට විදිහට යනවා අර්ථකාරී දේ මේ පැත්තට. ඒකට ඔය සම්මා ආයාම කියන මේ ශක්තිය යම් වෙලාවක යම් ප්‍රමාණයකටද ඉස්සරහට එන්නේ තමාගේ කෘත්‍ය කිරීම සඳහා. ඒක එන්නේ සිතත් එක්ක සම්බන්ධයි. අර ශක්තිය තියෙන ශරීරය කියන්නේ තමාගේ ජීවිතය. ඒ වෙලාවට සිත පහළ කරනකොට ඒ සිතට යම් ප්‍රමාණයකද අර ශක්තිය කාස් වෙන්නේ. මේකට කියනවා විරිය කියලා. ක්‍රියාවට එක්කාස් වෙන්නේ. ඒකට හැම වෙලේම අපි අර සම්මා වායාමයේ අයිතිය විරියයිතිකෙන් තමයි පාවිච්චි කරන්නේ. ඒකට හැම වෙලේම ඒ කෘත්‍ය ඒ ක්‍රියාව ඔය ආකාර දෙකකින් කෙරෙනවා. ඒකට ඒ වායාම කියන එකත් විරිය කියන එකත් දෙකම එකේ කිව්වම බුදුහාමුදුරුවෝ මෝඩ වැඩක් කරලා තියෙන බව කියනවා. මොකද එකම අදහසක් දෙන්න වචන දෙකක් කතා කරනවා. ඒක ඥාන විද්‍යාවෙන් කියන ඥානවන්තයෙක් ගැලපෙන වැඩක්. එක දෙයක එක වචන. එතකොට දැන් මේ සම්මා වායාම කියන මුල මේ කතා කිරීමේදී අපිට උදාහරණයකට ගන්න ඕනේ මොකද්ද? අර බුදුහාමුදුරුවෝ කිව්ව තමන්ට කරන්න බෑ කරන දිනට යොදන්න ඕනේ කියලා. අන්න ඒක මේ ජීවිතේ දුකක් නැතුව ජීවිතේ පවත්තන්න ඕන. අපි මේ දුකක් නැති කියන්නේ දුක් මේ වටේ එල්ලගෙන. ඒක සංවිධානය කොහොම කරන්නේ කොහොමද? අර ඒ ආගේ බලය එන ප්‍රමාණයට පාවිච්චි නොකර ඔය නියම ගානට පාවිච්චි කරනවා අර අනිත්‍යව අපතේ යන්න අරින්න ඕනේ. දැන් තේන්ති ඥානම් තේන්ති කිය වෙලාවේ ඒ තේන්තියට ඉතිවට කරන්නේ නැහැ. නිකන් ඉන්නකොට ඒක පාවිච්චි කරින්න ඕන. පොඩ්ඩ මේක පස්සට දාපුවාම අර තියෙන සත්‍ය අපිට ලැබෙයි කියලා හිතා ගන්න පුළුවන්. අර ප්‍රත්‍යාප ක්‍රමයේ විස්තර කරපු ඒක. ඊළඟට ඉන්නේ බුදුහාමුදුරුවෝ වදාලා සම්මා වායාම කියන මේ ශක්තිය නිෂ්පාදනය වෙන පමණට මිත්‍යා වායාම දිරීමටපත් වෙනවා. ඒ මොකක්ද කියන්නේ? අපේ තීන මනෝධාතයේ නානා තරාතිරන් වල සටන්. සතුන් මරන්න පුළුවන් ඒවා,
නරක අදහස් වෙනවා. ඒ නෙවෙයි තමන්ගේ ඒ ඇතුළතින් ගත්තා වූ ඒ ශක්ති ස්වરૂපයන් අර තුලින් සකස් වෙනා වූ යම් කිසි මානසික ආකෘතියක් වෙනවා. ඒකට වැරදි විදියට හැදෙන මානසික ආකෘතිය හොඳ විදියට හැදෙන වැරදි විදියට කෙරෙන්න දෙන්නේ නැtei කියන එක තමයි ජීර්ණය වෙන්නේ නැtei කියලා කතා. ඒ මොකක්ද වෙන්නේ? අර මනෝ ධාතුවේ තිබිච්ච අර වැරදි කිරීමට තියෙන ශක්ති ස්වરૂපයන්, ඒ කියන්නේ සතහන් ස්වરૂප කම්පණය කළා, චලනය කළා ඕනේ ඒවා තාපේ ඇදලා තාපේ ගන්න. ඒවා වැඩ කරන එක්තරා තේජස්වියක්. දැන් අපි කියමු තේන්තියට අයත් වූ සතහන සාධනය. මේ මනෝ ධාතුවේ තියෙනවනම් ඒ තේන්තියේ ප්‍රමාණය උෂ්ණ අංශක 10 නම් ඒ උෂ්ණ අංශක ඒක හොලවන්න උෂ්ණ අංශක 10ක ටිකක් පමණ. මොකද ක්‍රමෙන් හරි ඒක හෙලවෙන තරමට මේ තේජස සිතේ නගන්න ඕනේ ඒක හෙලවෙයි. ඒකට දැන් අර සම්මා වායාම පැත්තට හරි චෙක් කරනවා. තේන්තියට අයත් වූ සිතිවිලි පහල කරන්නේ නැතුව තේන්තිය ආවා. ඒකේ තේන්ති ස්වરૂපයක් විපදුණත් ඒක භාවිතනක ඒකට අනුකූල නොවි ඉන්නකොට අදට කලින් කෙලෙන. නමුත් මේක අදිනකොට අදට කෙලෙන්නේ අඩු. එතකොට ඒකෙන් මේ පිටට දෙන්න ආපු අකුසලමය ස්වરૂපය තේරෙනවා. අකුසලමය ස්වરૂපය අඩු වෙනවා. ඇයි? එයාගෙන් දෙන්න තිබිච්ච අයිතිවාසිකම අංශක 10 නිවැරදිව දැන් ලැබෙන්නේ. ඉන්දියා සපෙත් මරණ අදහස දෙවියන් ධ්‍යාන අරකින් දෙන්න මරකම් කියන මරණ චේතනාව පවත්තන්නේ. ඒකද අරකින් අදිනකොට මරන්න යනවනේ 10 පාරක් ගාලේ ලෝදාන පාරකන්නේ කියලා අන්තාදී. අන්න එතකොට මේ මොකද්ද? විස්සා වායාමෙන් අදෙන්ද තිබිච්ච කුසලයේ පෙන්වාරක දිරේ. අද කොල්ලද? ඒ විදිහට සංවිධානය වෙන්න දෙන්නේ නැහැ. ඒකට ඔය මාතකෙන් දෙන්නන්නේ මොකක්ද? හැම වෙලේම සමාජ දියුණුව සමාජයට බලා ගන්න පුළුවන්. දැන් යම් අය. දැන් මේ කාලේ රාජ්‍යද නැහැ. රාජ්‍යන කාය නාගන්න ඕනේ. මේ කිත්නේ ආගන්න කියලා දෙන්න පුළුවන්. එදත් රහතන් වහන්සේ විතරයි දන්නේ මම රහත් කියලා. ඒ මොකද? නම් රහත් කිව්වා නිකන් ඇස්මි විලලා මොන ළම්බේ වගේලා ඉන්නේ නැහැ. නමුත් එයා රහත් කියලා කියන්නේ ඒ වෙලාවේ. මොකද ඒ වෙලාව? මොකද එන්නේ? ඉතින් දෙයක් බංගල. ලෝකෙ දෙයක් රහත් කියන්නේ. ඒක සාවිස්තරාට යන්නේ ඒකමයි කියන්නේ. මේ සීලකම කියමාරු කියලා. උන්වහන්සේ අරහත් කියන්නේ මොකද්ද? මේ සම්බන්ධතාවය අර සැකේ කියන්නේ මොකක්ද කියන සම්බන්ධය. ඒක මත ඕනේ. ඒක දෙපාර්ත අන්නේ සංතා උන්වහන්සේ කියන්නේ මම මගේ සිිතේ ජන්මනේ සිිතේ අර බැඳීමක් නෑ. කවුරුත් උන්වහන්සේගේ වැඩ දිහා බලනවා. වෙන දවසක්මයි. අද ඒකෙන් දෙන්නන්නේ මොකද්ද? සමාධියේ හොඳකමේ ප්‍රමාණය සමා විසින්ම දැනගන්න. කිසිකෙනෙක් පිළිබඳව මොදක් හෝ නරක කවුරුත් දන්නේ නැහැ කිව්වොත් බොරුවක් කියලා. මොදෙන් කිව්වත් බොරු. නරකේ. ඒ දෙකම කවුරුත් දන්නේ. එයා ඒ වෙලාවේ මූලිකාවදාදී මොනක් හරි ලාභයක් ගන්න මොනවාරි වෙනස්. මේ 60 ගානක් නිසා කෙනෙකුගේ මොදක් හෝ කෙනෙකුගේ නරක කවුරුත් දන්නේ. ඒ වෙලාවට ඒ සිද්ධ කරපු වැඩේ නරකයි කියන්නේ ඒ සිද්ධ වෙච්ච වැඩේ ආගෙන හොඳයි කියන්නේ. නමුත් ඒ සිද්ධ වෙච්ච වැඩේ අනිසක පුද්ගලයා නරකයි කියන්න බෑ. මොකද ඔහුගේ අභ්‍යන්තරේ මොනවද කියන කාට තමයි. ඒ සාමාන්‍යයෙන්
ඒ විදිහේ පොඩි සීනි ලැහුවොත් එයාම විදිහේ තිබුණා නෙවෙයි. පහළ. සවායි ඉඳලේ ඇති කිසියක් ඒ වගේ විදිහ සීනියක් කලේ මහත්මයා මොක අපි උගා දුරට බොහොම කලින් ඉඳලා වැඩිලා තියෙන එක පිට පහළ වෙනවා. ඇති ඒ සීනිය නෑ. එක විදිහක් කියන්නේ නිකන් මේ ඔපරේටයක් වගේ සබ්ජෙක්ට් කොහොමද වෙන්නේ නෑ. එහෙම තිබුණ හින්දු ආගමේ මතයක්. මෙතන කියනවා එකක් පිට කියලා එකක්. ඒක මේ කූඩුවේ ඉන්න බැරි වෙනකොට අකුද්දාල පැනලා වෙන කූඩුවකට දින්න ගන්නවා ඒක පුරුල්ල වගේ. එහෙම එකක් වෙන්නේ මේක දැන් අපි හැවුවොත් කාර්යයක දැන් එන්ජින් එකක් වැඩ කරනකොට ඒ කියන්නේ ස්පාර්ක් එකක් වෙනවා මේ වේගයක් නම්. ඒකට එන්ජින් නින්නට පස්සේ හැවුවොත් අර වේගය දැන් කොහෙද කියන්නේ. නෑ ඒක දේශීයට අනුව පහළ වෙනවා. මේක නැත්තම් ඒක පහළ වෙනවා. අන්නේ හිත කියන්නේ ඒ හිතේ තියෙන ධර්මත්වය. ඒ හැම එකක්ම ඒ වෙලාවට ක්‍රියාවට නැත්නම් කල්පනා. නොනවතින කියන වේද මේ ධාර. එන්නයි. නෑ ඒක හිතක් යනකොට ඒක නැති. ඊළඟට සමිත පහළ වෙන්න මේක නිගව දෙමින් තමයි ඒක නැති වෙන්නේ. ලෝකාන්ත පහළ. ලෝක සත්‍ය කැපෙනවා. එහෙනම් මොකද ඒ සංයෝග වෙලා පංචකාමී ජීව සංයෝග වෙලා ඒකෙන් තිබෙන සත්‍ය තමයි මේ වෙලාවට ආරම්භ කරන්නේ. ඒකෙන්මයි දැන් පහළ වෙන්නේ. මේ දැන් වැඩ කරන පංචකාමයයි උදා ආනන්ද දෙකේ තමයි. ඒක මාත්‍යේ යා අරමුණු කියන්නේ නෙවෙයි. අපි ওই මාත්‍යේ කියන්නේ දැන් මේ නිමිත්තක් ගන්න. නිමිත්තක් මොල් කරගෙන බලයේ බුදුන්නේ නිමිත්තක් නැති වෙලාවක් ඇත්තේ. එනවානේ ඒ හිතපහ නිමිත්තක් නොගන්නා වෙලාව තියෙනවා. කොයි වෙලාවද? නිින්ද කියලා. නිින්ද කියන වෙලාවට පිට පහ වෙන්නේ නැහැ. ඒක නැවතිලා. ඒ නැති වෙලා. ඒ නැති වෙලාවට ඇති. නැති කියන්නේ කොහොමද? හිත පහල වෙන්නේ ඒකේ. එනවානේ නිදිබර තිබුණා හිත වැඩ කරනකොට හිතෙන් දෙන අදහස් තමයි ඉනාසක් තියෙනවා. බවන් කියන්නේ අතීත බව නිකම් කියන්නේ අතීත බව කියලා කියන්නේ අතීත බව කියන්නේ කලින් සිතිවිලි පහළමින් සිද්ධ වුණා වූ සිද්ධීන්ගේ අංගය කියන්නේ ඒ සත්‍යීම තියෙනවා සිතක් පහළ කිරීමට සුදුසු පදනමක් වශයෙන්. ඒ සිතිවිලි පහළ වීමට තියෙන සුදුසු කාටද කියලා අතීත බවං. ඒක නියම තමයි නරවන්නේ. ඒක උද තමයි මේ සිතිවිලි පහළ වීමට අවස්ථාවේදී තමයි. ඒකට ඒ අවස්ථාවේ සිතක් නැහැ. සිත පහළ නෙවෙයි නිහඬව තියෙන වෙලාව. ඒ වෙලාවේ ඒකට දැන් මන්ද පුළුවන් ලේ ගහන්නේ ඔය ආදී දේවල් නැවත දුමනා කරනවා කියන්නේ කොහොමද? අර පිළිච්ච රස්නේ උඩ තමයි වෙන්නේ. දැන් තමයි ප්‍රශ්න ඒ මොකද තමයි බලන්නේ කොට. හරිද? මනේන්ද්‍රයේ තියෙන අදහස් සතහන් අමේනේ දෙගොල්ලන්ගේ සම්බන්ධතාවය කියන්නේ. එහෙම මෙහාට යනවා මෙහාට. ඉතින් ඒ ක්‍රමයේ හැටියට ඒ වෙලාවේදී තේජස් ශක්තිය හැටියට පොඩ්ඩකින් අර කියන්නේ. ඒක අතීතයෙන් සම්බන්ධ කරලා තියෙන මනෝ ධාතුවේ තියෙන සතහන් වලට. ඒ මනෝ ධාතුවේ තියෙන සතහන් වැඩ කරන්නේ නැත්නම් අපිට දැනෙන්නේ නැහැ. මනෝ ධාතුවෙන් තමයි ඒක දැනෙන්නේ. ඒක දැන් තමයි අපි මනෝ ධාතුවෙන් කයින් ආපහු සම්මානයකට අර ජීව කුසල ශක්තිය අර ජීවන අකුසලයේ දිරණ හැටි කුසලයේ වර්ධනය වෙන හැටි අර ආකාරයෙන් හිතගත්තා තේරෙන්නේ නැති නිවිවා අර පැත්ත දුර්වල වෙනවා මේ පැත්ත වර්ධනය දුර්වල වෙනවා කියන්නේ මොකද පාවිච්චි නොකර ඉන්නේ පාවිච්චි නොකර ඉන්න නිසා ඒ ශක්තිය වර්ධනය වෙන්නේ ඒක හම්බෙන්නේ නැහැ වර්ධනය වෙන නිසා කුරිය ශක්තියටපත් වෙනවා ඒකට අපි නවතා ගන්න අක්‍රීය තත්ත්වයටපත් වෙනවා නම්
නැවත නරක හිතක් පහළ වුණොත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ක්‍රියාත්මක. මොකද අරක සොලවන්න පුළුවන් ප්‍රමාණයේ තේජසක් පිටින් කොයි වෙලාවෙද නැගන්නේ ඒ නැගිල්ල අරකට. නමුත් අර සම්මා වායාම කිව්වා මුළු ශරීරෙම සම්මා ජීවේදී මුළු ශරීරෙම මේ ධාතු කියන රූප කලාපවල අර ශක්තිය අකුසල කිරීමට තරම් කියන සුදුසු වේගය අඩු වෙලා ඒවා හැදිලා තියෙනවා නම් සෞම්‍ය වේගය කොච්චර මනෝ ධාතුවේ අර සතහන් සීලීලා තිබුණා කිසිම බයක් කරන්නේ මොකද මෙතන දැන් කියන චිත්තසක්තියේ ශරීරයක් තියෙන සකස් වීමේ කියන ශක්තිය එකම අනුකවත් නැහැ තාපයක් අරව හොල්ලන් තරමට විදුත් කරන්නේ එහෙනම් ඒ විදුත් කරන්නේ මෙතන දැන් නැහැ. ඉතින් මේක අංශක 5යි යන වෙලේම වැඩ කරන්නේ අරව හොල්ලන්න අංශක 10ක් ඕනේ. ඉතින් අංශක 10ක් නැති නිසා අංශක 5 වැඩ කරන්නට අරව ඉතින් මෙහෙම කවුරුද වැඩගෙන යනවා මොනවද කරන්නේ දන්නේ අපි ඔක්කොම කවුරුනා වගේ ලෝයෝ කියලා ඉතින් එලා දෙන්නේ නැති. මොකද මේක පස්සේ ඔය මොකක්ද ඒකායන අනිත්‍යමත් සත්‍යයන් කිව්වා ඕක පරිත්‍යාන දුක්ඛ දෝමනස්ථාන අත්ංගමයි කියලා කියන්නේ. මොකද්ද? දුක්ඛෝනේ. ඒවට අහු වෙන්නේ නැහැ. දැන් ඔන්න අපි කියන්නේ අතන ඉන්න පොලිස්කාරයෙක් ආවලා නැතනම් පොලිස්කාරයන් යාට. ඉන්නේ මේව අර අගල දිගේ ගාලා පාත් වෙලා අරයට. පොලිස්කාරයාට ඉඳලා ඉන්න හිටගෙනවා. හරිද? නමුත් නිය ගිහිල්ලා කියලා. අන්න ඉන්නේ. මේ වගේ කතන්දරයක් තමයි මේ කියන්නේ දුක්ඛ දෝමනස්ථාන සෝත පරිද්දවාන සමතික්කමයි දුක්ඛෝ යෝනසං අත්තංගම දුක් දුන්නස් දෙක ලබා දෙන්නා වූ ඒවා ඉක්මෝන කියන්නේ ගෑවෙන්න තියනවා අපිට නොපෙලින්ද යනවා ඉතින් ඒක නේ තාම මෙහි ඉන්නේ කියලා හිතාගෙන ඉන්නවට නෑ නේද හරි නේ ඉන්නත් අන්නේ වගේ වැඩක් බුදුහාමුදුරුවෝ දෙන්නෝන්න විද්‍යාව මොකද විද්‍යාව කියන්නේ ඒක නොගෑවෙන්න මේක හරිගස්සපන් කොච්චර වටිනවද තමයි නෑ බාරෙන්න දැන් රහතන් වහන්සේ මොකද සාතුනා මොරුව වල යන්නේ නේද නේද ඔක්කොම මොකද වෙන්නේ අර දෙක්තර උසට යමින් පිළිච්චේ ඒ ඊළඟට උන්වහන්සේලා පාත්‍රයකට මේ ගානට ගන්න. ඔච්චරයි ගන්නන්නේ. ඉතින් මේ ගානට තියෙන සෞම්‍යව විතරක් දෙන්නේ. අනිත් ඒවා ඉතාලම් තියෙන වැඩ. අර බුදුහාමුදුරන්ගේ උඩ වඩා වෙනවා. ඒවා මොනේකක්වත් පොළොන්න බැරි කට්ටේ කියන එකක්. එන්නාසින් ඒවා ඉර වෙනවා. ඒකට කියන්නේ වාසනා ගුණය කියන්නේ. මේ වාසනා ශක්තිය බුදුහාමුදුරන් නැති. මොකද ඒවා අක්‍රියම වෙනවා. ඒක ඉතින් බුදුහාමුදුරන් විතරක් කියනවා ඒක. ඉතින් මෙතන බුදුනේ ඇති ගන්න නැහැ. ඒක ඉතින් යාට බලා ගන්න පුළුවන්. අනිත් කාටත් අරක තමයි ශක්තිය. අර වාසනා ශක්තිය තියෙනවා. නමුත් ඒ සිවුරේ හොදාගෙන තියෙනවා. දෙලෙන්නේ නැහැ. මොකද අදිස්සිය. ඒක හුදුවක් මේ හතේ අකුල්ලක තියෙන නිසා දැන් පැනල බුරුදෙක් කියන හදිස්සියෙන් පනින්න පුළුවන්. ඒක මොළෙන් කරන එකක් නෙවෙයි අර දෙල්ල තියෙන හුරුව විදිහට. අන්න ඒකටයි වාසනාව. ඒකේ කලාතුරකින් මේ මුළු බණපොතකම තියෙන දෙන්න. අර මිනිස්සුන්ට නිකන් පහත් කළ කතා කරගෙන ඉන්නයි අන්න අර ආම්දුර කෙනෙක් හදිස්සියෙන් දෙපාවකින් කරලා ඕක ඉතින් කම්මදොස් නැහැ. අන්න ඒ සත්‍යයේ දෙස බලනකොට මේ කාටත් තේරෙන්නේ ඇති කොයි තරම් නිදහසක් පහසුවක් පුළුවන්කම. මේ වරදින් දෙවිලා ජීවිතය අනිගත ගන්න කොච්චර මේ කොච්චර පහසුකමක් තියෙනවද? සුළු දෙයක් කරන්න ඕනේ. අහු නෙවෙයි. සම්මතික්කම ඉක්මෝනේ අරක කනමේ දෙරේ ඉතින් මෙතන අපි මේ විදිහට දෙවි ඉන්නකොට හැදෙන්නේ ඒකට අහු නොවන ශක්තිය හැදෙලා ඒක බුද්ධ ආගමික ඔය විදිහට බලනකොට බුද්ධ ආගමික බොහොම ගාම්භීර ධර්මයක් අපි විතර නෙවෙයි උන්කි වටේ යපාගේ විවාහයකට උලං ගහලා එනවාද හැටි කියනවා වගේ වැඩක් මේ බුද්ධ ආගමේලා බුද්ධ ආගමේ තියෙන ක්‍රමයේ විතර ලෙහෙසියෙන් කරන්න පුළුවන් එකක්. දැන් බුද්ධ ආගමේ නැහැ. දැන් ඇදහිලි ක්‍රමයක්. අලාපොරිච්චේ එකක් නැහැ. කොටන එකක් තියෙනවා.
ඒකට පන්සලට යන්නේ ඉස්සුපා ඉස්සු කරන්නේ. මේ සාසනේ මේ කටයුතු කරලා දෙන්න උදව් දෙන්න දැන නඩත්තු කරන්නේ. මේක එතන ගිහින් කරන්නේ නෙමෙයි. දැන් මෙතන මේ මිදුම් කරන්නේ හැම අවස්ථාවකදීම උත්සාහයෙන් පාවිච්චි කරන්න හැමතැනම පාවිච්චි කරන වෙලා තියෙනවා. එතකොට තමයි ඒකේ සංවිධානය. වෙනස් ආගම ආගම දහන්නේ යන්න ඕන. කනකට ඒ නැත්තම් ඉන්න තැනවත් ඒ කියලා තියෙන විදිහට කරන්නේ. අපේ එහෙම නැහැ. කනකට අදහස්. කනකොට මේ බුද්ධාගමේ ප්‍රයෝජනෙ වැඩි දිනීම වයස්සේ. ඒ දිනකට කතා කරන හැම තැනම බුද්ධ. ඉතින් එයාටත් යහපතක් සිද්ධ වෙනවා. අර එයාත් එක්ක ඒක සම්බන්ධ වෙන හැම දෙනාටම යහපතක්. ඒ ওই විදිහේ බොහොම දෙහිසියෙන් පරිහරණය කරලා දෙහිසියෙන් සැපයටපත් කළා. දෙහිසියෙන් උදන් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි වේත්‍රාභ්‍යාම දේශනාවේ. අන්න දැන් සම්මා වායාමයේ වැඩි අවසන්. ප්‍රධානයෙන් දැන් ඉවරයි. දැන් මේ පිළිබඳව ඕනම යමක් තියෙනවා අහන්න. කරන්න බැරි කට්ටේ තියෙනවනේ බැරි නම් ඒක කෙරෙන්නේ නැත්නම් අන්න මගේ. ඒ පිළිබඳව සම්මා වායාම හොඳ ශක්තියක්. කොච්චර වීර්යයකට ඒක කරන්නේ. අන්න ඒකටයි. දැන් ඔන්න ඔය හොඳ අපි කියමු දැන් සාතන්නාසිකේ එන සාමිනියත් බලන්දාසයි කරුණාකර අපිට අනුකම්පාවෙන් මේ කිච්චියට හදින්න අනිත් කිව්වොත් එන්නේ නැතිව කොහොමද ඒක අන්නේ කියලා මට බෑ. මම මෙහිම නම් ජීවිත මෙහෙම හේතු කරන්න අනිත්. ඒ අර වේගය උන්නාගේ විතෝන කම්පණය කරන ඉන්නා. ඒක දිසයි උන්නාගේලා සත්‍යය සාරි සම්පූර්ණ වෙනවා. ඒක කරන්න බැරි තැන. ඒක තිබුණොත් දන්නවද? ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ. හතෙක් මරන්න බැරි අහිංසක මිනිස්සු. ගුරුවරයා ගාවට ගියාට පස්සේ ගුරුවරයාගේ එදා තිබුණ ගුරු ගෞරවය කියලා විශේෂයෙන් අප දැනගත්ත අනවශ්‍ය ඕනකට වැඩි ගත්ත එකක් ගුරු ගෞරවය නිසා. දුරාට මේක මම නම් කරන්නේ නැහැ. නමුත් අරයාගෙන් මම ඉගෙන ගත්තා මොනවද කරන්නේ කරන්න බැරි දේ කරන්න වෙලා තියෙනවා කියලා. ඒ විදිහේ චේතනාවෙන් මේ මනුස්සයා සතුන් මර්යාදෝජනේ තමයි. ඒකත් එයාගේ මානසික මට්ටමේ විරුද්ධ එක්තරා දුර්වල කොටසක බලපෑමක් තමයි ඒකට උදව් දෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ නොහිතින්ද ඒ බලපෑම කම්පණය කරලා යට කළා අර හොඳ කෙනෙක් කරන්න වෙන කෙනෙකුට පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ හිතියනන් අඟුලිමාල කොට බේරගත්තා නැත්නම් ඉතින් තාම සමාජයට මෙහෙත් ඉන්න පුළුවන් වෙයිලා මේ රාත් වුණා. ඒකයි ඒ හොඳයි මේ විදිහේ සාකච්ඡා කරන්න ඉඳලදීමත් මේ විදිහේ කාලයක් ගත කරමින් ලැබුණා. අදපත් මේක සම්පූර්ණ මොකද හේතුව ඒ කවුරුත් දන්නවා කොයි අවස්ථාවේ කොයි ආකාරවලින් මේ අයිතිවාසිකම් සියල්ලම අත්හැරලා කොයි මොහොතේ අපිට යන්නේ නැහැ. ඒක ඉතිරෙන්නේ මේ පොඩ්ඩ විතරයි. හදාගත්ත පොඩ්ඩක් අරගෙන තමයි ඉස්සෙල්ලා මෙහාට ආවේ. දැන් අපි නිකන් පොඩ්ඩක් මේ ලෝකේ දිනවත් පුරාල්ලනවා බලාගන්න. නමුත් මේ බලාගෙන ඉන්න මිනිහා බලාගත්ත අද්දට එහෙමයි. මිනිහා ගිහින් කොබන් අර ඉතෝනේ. නැරිලා. නමුත් අර බලාගෙන අර මේ සත්‍යයක් තියෙන ඒ ශ්‍රද්ධාව කාලක වශයෙන් මේ ලෝක දේවල් අපි හිතාගෙන ඉස්තිර වශයෙන් මේක තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සාන්දායකත්වයට පත් කරන්නේ කියලා. හිතාගෙන මේ වැඩ කරන්න තියෙන ආශ ඇති කැමැති ඇති පුළුවන්කම ඇති පුණ්‍ය ශක්තිය කියලා තමයි ඉන්නේ. මේ එවැනි පිළිසකට වෙන්නා වූ යහපත සලකා ඊටම මොහොතේ කොපිටි කරන්නේ. ලෝකපාලක රාජ්‍යපාලකයේ ස්ථානයේ සංස්ථාන වලට අපාපැසිර කරන්නා ස්ථානකට පිළිසිරිම දිවරාජ්‍යයාගේ තියෙන අනුමෝදන්දී තවතවත් මේ ධර්ම ජීවිතය සමග සම්බන්ධ කරගෙන ජීවිතයන් පිළ උදා කර ගැනීම සඳහා දී සහාය කළේ කාර්යයක් කරස්වා ඒ දිවරාජ සමූහයට තම තමන් නම් මේ පරිලෝකීය මෞඛ්‍යාදී ඥාතිවත්යාට සුදුසුකම් තම තමන්වත් මේ ශක්තිය කාන්තයෙන් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ ප්‍රතිවයන් අභිවාදන සීවිස්සේ නිච්ඡං ලද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේවච යතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතෝ අවදි කරලා ගන්න. ඒක අවදි කරලා ගත්තා. ඒක අවදි කරලා ගත්තාම තමයි අර කියන සක්කාය දිට්ඨි කියන සංයෝජන ධර්මතා පහක් ඇතිව කපන්න පහක් අත්තරින්ද පුළුවන් වෙන්නේ ඔය පහ මතුවෙච්ච හිතක නිසා. ඒකෙන් තේනවා මේ ධර්ම නියමයි. දා බුදුහාමුදුරන් කාලේ විතරක් නෙවෙයි ඕනෑම කාලෙක ඕනෑම කෙනෙක් කාලෙක ඕනෑම කෙනෙක්
මේ කියන ධර්ම අවබෝධය ලැබලා ඒ ජීවිත සාර්ථකත්වය ලබන්න පුළුවන්. දැනට බැරි වෙලා තියෙන්නේ ඒවා කරන ශක්තිය, කරන සහාය, කරන අපේරක වාසනා ගුණී නැතිකම. ඒකයි කාගාව වාසනා ගුණී සීනෝ දැනති කියලා කොහොමද හොයන්නේ? ඒකත් බොහොමලෙකේ. යම් ප්‍රමාණයකට වාසනා ගුණී වට තියෙන්නේ අර කාරණා පිළිබඳව යොමු වීමට සිත පහළ වෙනවා. දැන් මේ අය වෙලා තියෙන එක. ඒක සමාජයේ යහපත සැලසෙන පුළුවන්කාරකම ජීවිතය ඇතුළත ඇදලා තියෙන නිසා තමන්ගේ ජීවිතය හරිමකට දාන යමක්ද උදව්වක් ලබන්නේ ඒ උදව්ව ලබන්න ඕනේ කියලා හිතෙන්නෙම අර සංඥාවෙන් යාර පුළුවන්කාරකම යක්. ඒකේ ඒවා එකේ මට්ටමකින් පුළුවන්කාරකම වෙනකොට අමාරු උදාහරණයක් දැන් ඒක දැන් මේකේ කාරණා පහ ආකාර තුනක ක්‍රියා සංවිධානය එනකොට පංච සංඝාතිදෝ විස්සෝ කියලා බුදුහාමුදුරුවෝ දාලා සංඝ කියන්නේ ගොනු වීම කියලා. ගොනු වීම පහ මේ ජීවිතය ඇතුළේ ගොනු වීම පහක් තියෙනවා. මේ ජීවිතේ සෑම අතකම නානා දුක් සහිත තත්ත්වයන් වල පත් කරන ගොනු වීම පහ. ඒ මොකක්ද? එකක් ලෝභයෙන් ගොනු කරන. මොකක්ද ගොනු කරන්නේ? ගොනු කරනවා කියන්නේ එකක්. මොනවද එකක්? දුක් කෙනේව එකක්. ලෝභයෙන් දුක් ගොනු කරන, ද්වේෂයෙන් දුක් ගොනු කරන, මෝහයෙන් ගොනු කරන. ඒ වගේම මානෙන් දික්ටි. එතකොට මේ වායෙන් ගොනු වෙන ශක්ති තමයි අපි මේ විඳවන්නේ. අපි මේ විඳවන්නේ ඒ වායෙන් ගොනු වෙන ශක්තිය. ඒක ඵල. ලෝභය විසින් ගොනු කරන දුක අපි විඳලා අන්න දුමක් ලබා ගන්න. මේ දුමක් ලබා ගන්න. ඒ විදුමකේ මොකක් ගොනු කිසිම කරපු ගොනුවක්ද කියලා බැලුවොත් තමාටම තෝරගන්න පුළුවන් මේ කාගේ ලෝභයෙන් ගොනු වෙච්ච දුකක් නේ. මේක ද්වේෂයෙන් ගොනු වෙච්ච දුකක්. මේක මෝඩකමින් වරද නොකෙනෙන කමින් ගොනු වෙච්ච දුකක්. මේක මම මේ සත්‍ය හදන්නයි මානෙන් නිම්ම කරක් කරන්නේ දෙන්නේ නේද? මේ දුක් නම් ඇවිල්ලා දෙන්නේ නොදන්නා. වැරදි වැටීම් වලට අනුව වැඩ කරනවා. ඔන්න පංච සංගතියක්. ඒකයි අපි ජීවිතයේ දැනුවේ. ඔය පහේ ඇතුලේ තමයි අපි ඉඳින්න තරම් කොයින් පිට කරපු එක දුකක් ගන්නේනෝ. ඒක බලන්න හරිද වැඩි කියලා ඒ දුකක් විඳින වෙලාව. මේ පහෙන් එකක් ගන්න මොකෙන්ද මේ ආයුධ? මේ ඔක්කොම කාර්යයකට ලෝකවල නිසා දැක්කත් මේ කරච්චල් මුකුත් නැහැ. මේ දුකයි මේ ආවල් කාරණේක මුක්තියෙන් අපලෙන් පටගෙන පාවිච්චි කරනවා. අන්න බුදුහාමුදුරුවෝ මේ අයතන මේ විද්‍යාව දුන්නා. තමන්ම මේ දේ බලලා දැකලා තේරුම් ගන්න පාවිච්චි කරලා නියමකනට එන්නේ කියලා නියම විද්‍යාව දුන්නා. පංච සංඝාතිදෝ විස්සෝ ඕගතින්නෝති. ඕගතින්න මේ පහ නැති කරලා අරගේ කාරණා දෙව ඒ විතර වෙච්ච පුද්ගලයා මේ පහට හිත අහු වෙන්න නිදුන්දුද වෙන්නේ මොකද්ද? ඕගයෙන් විවිච්ච පරීක්ෂකයෙක් කෙනෙක්. ගවේෂකයෙක් කෙනෙක් කරාට ඉස්සුදියන්නේ මේ ගවේෂණයේ දෙකේනා මේ කාරණා ටික සම්පූර්ණ කරනකොට එයා ගවේෂණය කරමින් ප්‍රයාසු දෙවි සම්පූර්ණයෙන් මේ දුක් ඕගෙන් කියන්නේ ගලාය. ඒක ඉමක් කොරක් අතරක් නැතුව හැමදේම අපේ ජීවිතේ දුක් වලින්ම පීඩා වලින්ම විතුම් වලින්ම තමයි මේ ගත වෙන්නේ. ඉතින් නොඉඳ බැරි කම ඉන්නවා. කතා කරන වෙලාවට කතා කරන ඕන කෙනෙකින් අහුවොත් කොහොමද දන්නේ නැත්තේ කියලා බොහෝ විට කියන්නේ දන්නේ නැත්තේ. දන්නේ නැත්තේ කියන්නේ මේ කාඩක් කියලා නේද කියලා තමයි මම කියන්නේ කියන එක තමයි දන්නේ. ඔය ඉන්නෝනේ. ඒ අර ඇත්තක් කතා කරනවා. ඒක නිසා අපි නිරන්තරයෙන්ම ගොඩක් ජීවත් වෙනවා.
දැන් සමහරවිට අපිට ඉඳන පුරුයි ඒක නිසා අපි ඉඳගෙන යනවා. අනිත් එක සමූහ වශයෙන් ඉඳිනකොට ඒක ටිකක් බර යනවා. ඒ හරියට ඉඳිනවා ඒ විදිහට අන්නේ යුක්පොටි සංකීර්ණ කියනවා කියලා කියනවා. ඒක නිසා ගෞරව වදානවා මේ ඔක්කොම දෙරින්ද අර සමයේ අවශ්‍යකත හැටි සම්පූර්ණයෙන් ඉතිරි කියලා. ඔය කටුවාංගයන් කියන දරියානේ මහත්යා ගන්න කියන දරිය. නේ අර ඔබ බුදුආගමට දෙන්න දරිය වෙලා තියෙනවා. එන්න බුදුආගම පොතේ තියෙනවා මාත් දැකලා තියෙනවා. අර බුදුආගමයන් කියන දරියාවේ උන්වහන්සේ කලේ මොකක්ද කියන එක මේ අනදහාම තමයි දැනගත්තේ. අනදහාම දුරන්ට වඩා ප්‍රේතයන් උන්වහන්සේ අවස්ථාවේ දේශනාදී කරනවා. උන්වහන්සේ රාත්‍රී 10න් පස්සේ දෙවියන්ට ධර්ම දේශනා කරනවා. එතන දේව වර්ග දෙකක්. සම්මුති දේව විද්‍යා උපපති දේව. ඒකට සම්මුති දේව උපපති දේව. ඒකට සම්මුති දේව පස්සේ කරගෙනවා දේව කුලේ. දේව ගෝත්‍ර. ඒකට මේ දේව කියන නමට මොකද 10 ගන්නේ? දැන් මෙතන මහා රාජ්‍යයක් ඉන්නවා. ඒ පිළිසෙන් ප්‍රශ්න අහන්නේ කිව්වේ. අර ඒ ප්‍රශ්න අහනේව විතරයි. ඒකෙන් ප්‍රයෝජන ලබන. ඒ වගේ ඉස්සර දේශනාවෙන් බුදුහාමුදුරන්ගේ මේක නිරාකරණය කර ගැනීමට ඉස්සෙල්ලා යමක් අහන්න කියන්නේ. එයාට දේශනාවෙන් පස්සේ ඉඳගත්තා. ඔය අතරතුරේ උපපති දේව ඒ අවස්ථාවේ මේ ප්‍රශ්න අහන්න තියෙනවා. දැන් මොකද බැලුමක් නෑ ඒකේ. අන්න ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්න නිරාකරණය කරපේටයි කලේ. ඔය 10න් පස්සේනේ ඔය දැන් ඔය නොයේ සූත්‍ර දේශනා කිව්වට දෙවි ප්‍රශ්න හැංගයි කියලා තියෙනවා. අනන්ත සූත්‍රේ කයි. අන්න ඒකයි. ඒක ඉවරනාට පස්සේ බුදුහාමුදුරුවෝ රාජකාරිය වෙනමුත් නැහැ. උන්වහන්සේ සමාපත්තිස්වේ ගත කරනවා විතර මේ උන්වහන්සේලාට නිදා ගන්න බෑ. නින්දයන්. අපි නම් ඉතින් නින්දයන් නැත්නම් මේ මොනවා හරි වගේ මේ වෙන පිළිගන්න මොනවා හරි ගන්නවා. දැන් උන්වහන්සේලා ඒක මහලක සතුටක පාවිච්චි කරනවා. මොකද ඒකේ අර තමන්ගේ ළඟ තියෙන නිර්දෝෂ. ඒකෙන් උන්වහන්සේට අලුයම අරුණ නැගෙන වෙලාව. අරුණ නැගෙන කියන්නේ අපට එලිමහන් වෙච්ච වෙලාවනේ. ඒ වෙලාවට සූර්ය තාපය මේ උන්වහන්සේලා ඉන්න පොළොව